අදින්න ඉස්සෙල්ලාම රේඛාවක් ඇඳලා ඕගොල්ලෝ කව කට්ටට රූලර් තියලා සෙන්ටිමීටර් 6ක් ගන්න. රූලර් තියලා කව කට්ටෙන් සෙන්ටිමීටර් 6ක් ගන්න. 6ක් කරන් මෙතන කව කට්ට මෙතන කව කට්ට තුන තියලා මෙතන තාපයක් යනවා. ඊළඟට කව කට්ට තුන මෙතන තියලා අන්න ඔහොම අදින්න. අන්න ඒක අපි AB කියලා නම් කරගමු. මෙයා සෙන්ටිමීටර් 6. දැන් මෙයා සමචතුරස්‍රයක් පාද ඔක්කොම සමාන වෙන්න ඕනේ. මේ කොන අංශක 90ක් වෙයි. අන්න දැන් මේ මැන්දට පස්සේ මෙතනදී අංශක 90 කෝණයක් අදින්න. කොහොමද අංශක 90 කෝණය අදින්නේ? අපි මෙතන ඉඳලා මේ ඡාපයක් ඇඳලා මේ ඡාප දෙක මෙන්න මේ ඡේදන තැන තියලා මෙතෙන්ට කව කට්ට තුන තියලා ඡාපයයි ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතෙන්ට තියලා ඡාපය අදින්න. ඇඳලා මෙන්න මෙයයි යා කරන්න අංශක 90 වෙයි. ආදින්න දැන් මෙතෙන්දි 90ක් මෙතෙන්දි 90ක් අදින්න. හැමෝම අදින්න ගිය සතිය කියලා දුන්න විදියට ඉක්මනට අදින්න. මෙතනදී අංශක 90 ඇඳලා ඔය විදියටම අංශක 90ක් මෙතෙන්ට අදින්න. ඉක්මනට අදින්න. නිර්මාණ ඉතාම වැදගත් කොටසක්. ගිය සතිය අපි කෝණ නිර්මාණය කරන විදිය කියලා දුන්නා. දැන් එහෙනම් මෙයා කේන්ද්‍රය කරගන්න B කේන්ද්‍රය කරගන්නවා කියන්නේ මේක තව ටිකක් දික් කරමු. B කේන්ද්‍රය කරගෙන කැමති දුරක් අරගෙන ලොකු දුරක් ගන්න එපා පොඩි දුරක් අරගෙන අරන් ඡාපය ඔහොම තියෙනවා. එන්දාම මේ මෙතන ඡේදන වෙන තැනයි මෙතන ඡේදන වෙන තැනයි කව කට්ට තුන කියලා ඡාප දෙක අදින්න ඕනේ. එහෙනම් අර ඔය ආරේම කමක් නැහැ. මෙතන කව කට්ට තුන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි. අන්න මෙතනත් උම අදින්න අංශ ගන්න. අන්න 90 කෝණ දෙක හරි. දැන් ඉතුරු එක ලේසි. ඉක්මනට අදින්න. ඇඳලා ඉවරද 90 කෝණ දෙක A සහ B ලක්ෂවලදී අංශක 90 ගන්න යනවා. හරිද? ඇඳලා ඉවරද? හරි. දැන් නැවත කව කට්ටට රූල තිබ්බා කව කට්ටට සෙන්ටිමීටර් 6 ගන්න නැවත. නැත්තම් මෙතන ඉඳලා මෙතෙන් නෙමෙයි මේ කව කට්ට තුල මෙතෙන්ද තියලා පැන්සල් තුල මෙතෙන්දලා යනවා. එතකොට AB දුර 6 එනවා. අන්න ඔය AB දුර 6 අරගෙන A කේන්ද්‍රය කරලා මෙතන ඡාපයයි B කේන්ද්‍රය කරලා මෙතන ඡාපය අදින්න. ඇඳලා මේ ලක්ෂ දෙක යා ගන්න. CD මේ සියලුම පාද සෙන්ටිමීටර් 6 ගන්න. සියලුම පාද සෙන්ටිමීටර් 6 ගන්න. එනවා අංශක 90 කෝණත් දෙක. අන්න පාදයක් සෙන්ටිමීටර් 6ක් වන සමතල. දැන් ඕගොල්ලෝ අංශක 90 කෝණ දෙක ඇඳලා පස්සේ AB දුර කව කට්ටට මෙන ගන්න. නැත්තම් රූලින් සෙන්ටිමීටර් 6 ගන්න. AB දුර කව කට්ටට මෙනගෙන මෙන්න මේ A කේන්ද්‍රය කරලා මේක ඡාපය අදිනවා. 6යි. B කේන්ද්‍රය කරලා මෙතන ඡාපය අදිනවා. එයත් 6යි. මේ දෙක යා කරා. එතකොට මේ සියලුම පාද සෙන්ටිමීටර් 6යි. මේ කෝණ ඔක්කොම අංශක 90යි සමචතුරස්‍රයේ නිර්මාණය වෙනවා. ඔන්න හරි. හරිද? දැන් හැමෝම සමචතුරස්‍රය නිර්මාණය කරාද? හරි නේද? හරි සර්. පැහැදිලි නේද? ඔව්. 20 වෙනි ගානට යන්න. ඔන්න 20 වෙනි ගාන. ඉක්මන් කරලා කරමු මේ ටික ඈ. AB සෙන්ටිමීටර් 6යි BC සෙන්ටිමීටර් 4ක් වන
ABCD ඍජු කෝණාශ්‍රය නිර්මාණය කරන්නේ. අන්න දැන් ඍජු කෝණාශ්‍රයක් නිර්මාණය කරන්න යනවා. අඳින්න මෙතෙන්ට අර වගේම රේඛාව නිකම්ම අඳින්න. හරියටම 6ක් කියලා අඳින්න එපා. දැන් කව කට්ටට ගන්න සෙන්ටිමීටර 6 අරගෙන කව කට්ට තුල මෙතන තියලා මෙතෙන්ට ඡාපයයි මෙතන තියලා මෙතෙන්ට ඡාපයයි යන්න. ඔන්න AB සෙන්ටිමීටර 6. AB සෙන්ටිමීටර 6. දැන් ඍජු කෝණාශ්‍රයක් අදිනකොට එක ඍජු කෝණයක් ඇත්තහම ඇති. අනිත් ඒවා අපිට ගන්න පුළුවන්. මේ සමචතුරස්‍ර දෙකම උනේ. දැන් මේ ඒ කේන්ද්‍රය කරගෙන අඳින්න ඍජු කෝණය. මේ ඍජු කෝණය. ඒ කේන්ද්‍රය කරලා කැමති දුරක් අරයන් ඡාපයක් ඇඳලා මේ රේඛා දෙක ඡාපේ ඡේද වෙන තැන මාක් කරගන්න. ඒක එතන කව කට්ට තුල තියලා මෙතන ඡාපයයි මෙතන තියලා අඳින්න. අරේ වෙනස් කරන්න එපා. අඳින්න එකත් උහුම අංශක 90යි. මෙතනදී 90ක් අඳින්න. එකක් ඇඳහම නැහැ. අංශක 90 කෝණය අඳින්න. අංශක 90 ඊටම ණය කියනනම් ඒ කේන්ද්‍රය කරගෙන ඡාපයක් ඇඳලා මේ රේඛාව ඡේද වෙන තැන් දෙක කේන්ද්‍රය කරගත්තා. මෙතන කේන්ද්‍රය කරා මෙතන ඡාපයයි මෙතන කේන්ද්‍රය කරා මෙතන ඡාපයයි. දැන් මේ දෙන්න යා කරන්න අංශක 90. මෙතන ආයෙත් යන්න ඕනේ නැහැ. එකක් ඇති. දැන් කව කට්ටට සෙන්ටිමීටර 4ක් ගන්න. මෙතන 6යිනේ 4ක් ගන්න. මං කියන වෙලාවටම ගන්න. මේක ඇඳාය ඔක්කොම දැන් මෙතන ඇඳනේ ඡේදනය වෙන මෙතන ඈ. ඇඳනේ හරියට ඡේදන ලක්ෂයත් එක්ක යට. කව කට්ටට ගන්න සෙන්ටිමීටර 4ක්. කව කට්ටට ගන්න සෙන්ටිමීටර 4ක්. අරගෙන මෙන්න මේ A ලක්ෂයේ කේන්ද්‍රය කරගෙන අඳින්න ඡාපයක් අන්න ඔතන. ඒත් එක්කම B ලක්ෂයේ කේන්ද්‍රය කරගෙනත් ඒ ඡාපය ඔහම සෙන්ටිමීටර 4 අරන් A ලක්ෂයේ කේන්ද්‍රය කරලා මේ රේඛාවට ඡාපය ඇඳලා ඒ දුර වෙනස් කරන්නේ නැතුවම B ලක්ෂයත් එහෙම අඳින්න. B ලක්ෂයේ කේන්ද්‍රය කරලා ඡාපය අඳින්න. B ලක්ෂය අන්න ඔය විදිහට. දැන් ඍජු කෝණාශ්‍රයක් වුණාම සම්මුඛ පාද සමානයි. මෙයා 6 නම් මෙයාත් 6යි. මෙයා 4 නම් මෙයාත් 4යි. දැන් මෙයා 4යි මෙයා 4 හරි. AB දුර මැනගන්න කව කට්ටට. AB දුර මැනගෙන මේ ලක්ෂ්‍ය තියලා මෙයා ඡේදනය. අන්න ඒකල යා කරන්න මෙයා 90ක් වෙනවා. මෙයා මෙහෙන් යා. AB CD මෙයා සෙන්ටිමීටර් 4යි. මෙයා සෙන්ටිමීටර් 6යි. මෙයා සෙන්ටිමීටර් 4යි. ඍජු කෝණාශ්‍රය. සම්මුඛ පාද සම. හරි නේද? හරිද? දැන් මෙයා අnder පස්සේ මෙයා අංශක 90 ඇඳලා සෙන්ටිමීටර් 4 මෙතෙන්ට ලකුණු කරපුවත් එක්කම මෙතන ඉඳලා ලකුණු කරනවා. ලකුණු කරලා AB තුර මැනලා මෙන්න මේක කියලා මෙයා ඡේදනය කරනවා. මෙයා යා කරන්න මෙයා 90ක් වෙනවා 4ක් වෙනවා. මෙයා මෙහෙන් යා කරන්න මෙයා හරියට ඍජු කෝණාශ්‍රයක් ලැබෙනවා. ඍජු කෝණාශ්‍රයක් අපිට ලැබෙනවා. දැන් 21 වෙනි ගානට එන්න ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. බලන්න 21 වෙනි ගානට එන්න. 21 වෙනි ගානට එන්න.
21 වෙනි ගානට එන්න මම මේ රූල කියලා ඉඳලා නැති නිසා පොඩ්ඩක් ඇල් වෙලා තියෙනවා ඒවා රූල හරි ගන්නට අඳින්න හරි දැන් 21 බලන්න AB සෙන්ටිමීටර් 6යි BC සෙන්ටිමීටර් 4යි අන AB 5යි BC 4යි AC 5.5ක් වෙන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. දැන් එහෙනම් ඉස්සෙල්ලාම AB 5 රේඛාවක් අඳින්න. ඉස්සෙල්ලාම රේඛාව අඳින්න. කව කට්ටට සෙන්ටිමීටර් 5 ගන්න. කව කට්ටට සෙන්ටිමීටර් 5 ගන්න. හැමෝම මම කියනවත් එක්කම කරන්න. කව කට්ටට සෙන්ටිමීටර් 5ක් ගන්න. කව කට්ට තුඩ මෙතන තියලා ගහන්න ඡාපයක් මෙතෙන්. නැවත කව කට්ට තුඩ මෙතෙන් තියලා අන්න. AB සෙන්ටිමීටර් 5. AB 5. එඳගන්න හැමෝම මේ B රේඛාව 5ක් වෙන්නේ. AB 5. ඊළඟට කියන්නේ මොනවද? AB 5යි BC 4යි AC 5.5යි. එහෙනම් දැන් කව කට්ටට සෙන්ටිමීටර් 4ක් ගන්න. රූලර් කියලා සෙන්ටිමීටර් 4ක් කව කට්ටට ගන්න. හැමෝම ගන්න එකවර ගන්න. කව කට්ටට සෙන්ටිමීටර් 4 ගන්න එකවර. අරගෙන ඒක මොකද්ද? BC B ලක්ෂය මෙහෙම කව කට්ට තුඩ B ලක්ෂය කියලා ගහන්න මෙහෙම තාක්. කව කට්ටට 4ක් අරන් B කේන්ද්‍රය කරගෙන අඳින්න ඡාපය. B කේන්ද්‍රය. ඒ BC නේ සෙන්ටිමීටර් 4 අඳින්න ඡාපේ. ඊළඟට කව කට්ටට ගන්න 5.5 5.5ක් ගන්න. 5.5ක් ගන්න. ඒ කේන්ද්‍රය කරලා මේ ඡාපේ ඡේදනය කරන්න. අන්න මෙතන තමයි C ලක්ෂය. මෙයා මෙතෙන්ඩයි මෙයා මෙතෙන්ඩයි යා කරන්න. මෙයා 5.5යි මෙයා 4යි. බලන්න ගානට ත්‍රිකෝණේ එනවා. ත්‍රිකෝණේ හරිද? ඉක්මනට අදින්න හිතපුවා ඉවරයි නම් කියන්නේ. ඉවරයි නේද? ඔව් සර්. දැන් බලන්න 22 වෙනි ගානට එන්න. ඔයගොල්ලෝ තනියෙන් අඳින්න බලන්න උත්සාහ කරන්න. 22 වෙනි ගාන. ඒක ත්‍රිකෝණයක්. අඳින්න බලන්න. 22 වෙනි ගාන. AB සෙන්ටිමීටර් 6යි B කෝණය අංශක 60යි BC 5 වෙන ABC ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. එතනත් ඉස්සෙල්ලා අඳින්න රේඛාව රේඛාව යන්නේ. දැන් කව කට්ටට ගන්න සෙන්ටිමීටර 6. කව කට්ටට ගන්න සෙන්ටිමීටර 6. අරගෙන කව කට්ට තුල තිබ්බා මෙතෙන්ද දැන්. මෙතන තියලා මෙතෙන් ගෙවුවා අන්න AB සෙන්ටිමීටර 6. AB සෙන්ටිමීටර 6. දැන් ABC කෝණයේ ABC මෙන්න මේ කෝණයේ අංශක 60ක් එන්න ඕනේ මෙතන.
දැන් මතකයි නේද අංශක 60 නිර්මාණය කරන්නේ කොහොමද? B කේන්ද්‍රය කරගෙන අදින්ට ඡාපයක් B කේන්ද්‍රය කරගෙන අදින්ට ඡාපයක් මේ විදිහට අර අරය වෙනස් කරන්නේ නැතුවම තියලා මේ ඡේදන වන තැන ඉඳලා ගහන්න ඡාපය. අන්න අංශක 60යි. මේ කැමති දුරක් අරය අරගෙන B කේන්ද්‍රය කරලා මෙන්න මේ ඡාපය අඳින්න. ඒ අරය වෙනස් කරන්නේ නැතුවම මෙන්න මෙතන තියලා අඳින්න ඡාපය. මේ පැත්තේ තියලා අඳින්න එපා. එතකොට මෙහෙට 60ක් එන්නේ. අපිට මෙහෙට 60ක් ඕනේ. දැන් මේක යා කරන්න. අංශක 60 අරගෙන මේ රේඛාව යා කරන්න. මෙතනලා. එතකොට මේ කෝණය තමයි අංශක 60. අන්න අංශක 60. අංශක 60 කෝණය අඳින්න ගිය සතිය කියලා දුන්නා. B කේන්ද්‍රය කරලා ඇඳ ඡාපයක්. අර ගත්ත අරේ වෙනස් කරන්නේ නැතුවම තියලා මේ ලක්ෂය තියලා තමයි කපන්නේ. අන්න අංශක 60යි. මෙතන ඉඳලා යන්න. දැන් BC රේඛාවේ දිග සෙන්ටිමීටර් 5යි. එහෙනම් ඔයාගේ කව කට්ටට නැවත සෙන්ටිමීටර් 5ක් අරගෙන ඒක යා. 5ක් අරගෙන. සෙන්ටිමීටර් 5ක් ගන්න. මෙතන තියලා ගහන්න කව කට්ට තුන මෙතන. කව කට්ට තුන මෙතන කියලා පැන්සල් දෙන්න ඈ. මෙයා 5යි. මේ මෙතන තමයි දැන් ඔය කියන C ලක්ෂය යා කරන්න මේ. 6යි අංශක 60යි 5. එතකොට බලන්න පාද දෙකක් සහ කෝණයක් දුන්නොත් ඒ පාද දෙක අන්තර්ගත කෝණය දුන්නොත් ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. පාද තුනම දීලා තිබ්බත් ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. ඒක 22 23ක් ඊට පස්සේ කරන්න. ඒකත් ත්‍රිකෝණයක් කරන්න බලන්න. අපැහැදිලි තැනක් තිබ්බොත් අහන්න ඕනේ කෙනෙක් ප්‍රශ්න අහන්න පුළුවන්. හරි නේද 22 වෙනි ගාන? ඔව් සර්. තේරුණා නේද? ඔව් සර්. හරි. 23 වෙනි ගාන දැන් අඳින්නකො හැමෝම. 23 වෙනි ගාන අඳින්න. ඒකත් ත්‍රිකෝණයක් නේ. මම මෙතනම අඳින්නම්කෝ ඒකට. ඔක්කොම එකවර 23 PQ 6යි Q කෝණය 60යි P කෝණය 45ක් අරගන්න කියලා කියනවා. එහෙනම් PQ 6ක් කියන්නේ අඳින්න කැමති රේඛාව ඉස්සෙල්ලා. කව කට්ටට 6ක් අරන් ලකුණු කරන්න PQ. හන්දද ගන්න කව කට්ටට සෙන්ටිමීටර් 6ක් කව කට්ට තුල මෙතන තියලා මෙතෙන්ද ගෙහුවා අය මෙතන තියලා එන්නේ. අන්න එහෙම තමයි AB PQ 6යි. මෙන්න මේ P ලක්ෂයේදී අංශක 60 කෝණයයි Q ලක්ෂයේදී 45 කෝණයයි. දැන් දන්නවනේ කෝණ දෙක අඳින්න. P ලක්ෂයේදී අංශක 45යි. P ලක්ෂයට අංශක 45යි Q ලක්ෂයට 60යි. P ලක්ෂයේදී අංශක 45ක් අඳින්න මුලින්ම අපි මොකද කරන්නේ? මෙයා කේන්ද්‍රය කරලා මොන ඔය ඡාපය ඇඳලා අංශක 90ක් ඇඳලා ඉන්නේ. අංශක 90ක්. මතකනේ 90ක් දින හැටි. P කේන්ද්‍රය කරලා මේ විදිහට ඡාපයක් ඇඳලා ඒ දෙක ඡේදන තැන ඉඳලා මෙතන තියලා ඡාපයයි ඊළඟට මෙතන තියලා.
ඔන්න මේක අංශක 90යි. අපිට 90 නෙවෙයි උනේ 45. ඒක කඩේලි වලින් දාන්න. මෙයා 90යි. 90 කඩේලි වලින් දාන්න. දැන් මෙතනදී අංශක 90 කෝණිය අදින්න අංශක 90 කෝණිය අදින්න. ඕගොල්ලෝ නිර්මාණය කරන්න ඕනේ අංශක 90යි 60යි විතරයි. දැනගන්න ඕනේ. මම කියලා දුන්නේ අංශක 90 කෝණයයි 60 කෝණයයි විතරයි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒවා ඒ දෙක ආශ්‍රයෙන් හදාගෙන යන්න. දැන් මෙන්න මේ 90 සමච්ඡේදනය කරන්න. මෙතන තියලයි මෙතන තියලා. මේ දැන් කැමති දුරක් කව කට්ටට ගන්න අරය මේ ලක්ෂය කියලා ඡාපයයි මෙයාගේ කියලා ඡාපයයි. හරියට මෙයා දෙකට බෙදෙනවා 45යි. මෙන්න මේ කෝණය 45. අදින්න 45. හැමෝම අදින්න. දැන් R ලක්ෂයේදී 60 කෝණයක් අදින්න. මේ Q ලක්ෂයේදී මෙතන. මේ මෙයා කේන්ද්‍රය කරලා ඇඳ උණු ඡාපයක්. ඒකේ මෙතන අරය ගත්ත එක වෙනස් නොකරම මෙයාගේ කියලා ගැන්වුණු ඡාපයක් 60යි. මේ කෝණේ අංශක 60යි. මෙන්න මේ රේඛාවයි යම් කිසි තැනකදී හම් වෙනවා අන්න R. ඒ තමයි R. බලන්න කොන්නෝවා මේ විදිහට ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. මේ පාඩම් අපිට හදිසියෙන් පැයෙන් දෙකකින් ඉවර කරන්න බෑ. පුළුවන්. එහෙනම් ඔහොම කියලා දෙන්න ඇති. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ අපරාධි පාඩම්. හරි 24 වෙනි ගාන පටන් ගන්නද මේක ඉවර කරපු අය 24 වෙනි ගාන විසි හතරවෙනි ගාන හරි 24 වෙනි ගාන බලන්න 24 වෙනි ගාන හරි මම මේක මකනවා දැන් ඉවරයි මේ ටික 24 වෙනි ගානට යන්න 25 වෙනි ගාන ඕගොල්ලෝ හදලා මට හැමෝම ඉවන්න ඕනේ පන්තියේ උනාට පස්සේ හදන්න ඈ ඒක දින්න තියෙනවා ටිකක් හොඳ මේකම තමයි 24 වගේම තමයි ඒක අද ඉස්සර 24 අදින්න බලන්න xy 6යි yz 5.5යි xz 6යි වෙන xyz ත්‍රිකෝණය නිර්මාණය කරා සූත්‍රෝත් පදිත රේඛාවන් කව කට්ටට 6ක් කරන් කව කට්ට තුන මෙතන තිබ්බා කව කට්ට තුන මෙතෙන්ට ගත්තා xy 6යි
අඳින්න 6 දැන් 5.5ක් තව කට්ටට ගන්න 5.5 අරගෙන y set 5.5 අරන් y කේන්ද්‍රය කරගෙන මෙහෙට තාපයක් 5.5 5.5 තව කට්ටට අරගෙන y කේන්ද්‍රය කරලා තාපයක් 6ක් තව කට්ටට අරන් x කේන්ද්‍රය කරලා යා ඡේදනය කරා දැන් මෙයයි යා කරන්න මෙයා 5.5යි මෙයා 6යි මේ සෙට් ලක්ෂ ඉසෙට් ලක්ෂ ඔන්න xy z ත්‍රිකෝණය හරියට මෙන්න හරි නේද ඔව් සර් හැමෝම හරිද ඔව් දැන් හැමෝම දැන් පුරුදු වුණානේ දැන් ඉතින් මේ වෙනකොට ඔක්කොම හරියට අඳින්න ඕනේ දැන් ඊපස් කියනවා මෙහි xy හි ලම්බ සමච්ඡේද කියන්නේ මේ තියෙන xy රේඛාව ලම්බ සමච්ඡේදනේ මතකද මන්ද මොකද අපි කරන්නේ x කේන්ද්‍රය කරගෙන xy දුරෙන් භාගයට වඩා වැඩි දුරක් කරේ ගන්න ඕනේ. එතකොට මෙතෙන්ට කවකට දුර කියලා මෙහි හරියක් වගේ ගියේ. ගෙනල්ලා ඉහළට තාපයයි පහළට තාපයයි. උනාපව x කේන්ද්‍රය කරලා xy වලින් භාගයට වඩා වැඩි දුරක් කරේ අරගෙන ඉහළට තාපයයි පහළට තාපයයි. ඒ දුර වෙනස් නොකර y වල තියලා අර දෙක ඡේදනය කරනවා. ඒකල යාක. හරියටම මෙයා ලම්බක වෙලා කොටස් දෙකකට කැපෙනවා. අන්න ලම්බ සමච්ඡේද. කලින් අපි ඇද්ද ඒක. අදින්න ලම්බ සමච්ඡේදකය හරි. දැන් තව ලම්බ සමච්ඡේදකයක් කියනවා y set කි ලම්බ සමච්ඡේදකය. මෙයාගෙත් ලම්බ සමච්ඡේදකය ওই විදිහටමද? ওই විදිහටමද? y කේන්ද්‍රී කරා y set වලින් භාගයට වඩා වැඩි දුරක් අරය අරන් දෙපැත්තට ඡාප දෙක ওই විදිහට අරන්. මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි මෙතන කේන්ද්‍රී කරගෙන. ඒ දුර අරය වෙනස් කරන්නේ කොහොමද? z කේන්ද්‍රී කරගෙන අර දෙක ඡේදනය කරා. අන්න මේ දෙක ආය නැවත යා කරන්න මේ දෙන්න සමාන කොටස් දෙකකට බෙදලා අනු වෙනවා. අන්න එයාගේ ලම්බ සමච්ඡේදය. හරි නේද? ලම්බ සමච්ඡේදක දෙක අදින්න. හරිද හැමෝම?
හරි නේද හැමෝම? ඇඳලා ඉවරද කියන්නේ? හැමෝම ඇඳලා ඉවරද? ඔව් සර්. හරි නේද? හරි සර්. දැන් ඕගොල්ලෝ ගෙදරදී 25 වෙනි ගාන. දැන් ඔය තියෙන 25 වෙනි ගාන තියෙනව නේද? ඕකට ඉඩ තියන්න පිටුවක්. තියන්න පිටුවක් ඉඩ තියලා මම පන්තියක් ඉවර කරාට පස්සේ ඔය නිර්මාණය හැමෝම කරලා ගෲප් එකට දාන්න. ගෲප් එකට ඔයා ඒ කරපු නිර්මාණේ ෆොටෝ එකක් ගහලා දාන්න. හැමෝම දාන්න. මම ඒක බලලා ආයෙ නැවත දාන්න. මොකද මට බලන්න ඕනේ මේ කරපු නිර්මාණවල සාරාංශයක් උතන තියෙනවා. පොඩි හොඳ නිර්මාණයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒ නිර්මාණය කරලා මට අදම දාන්න. අද දැන් පන්ති උරුම ගමන් කරන්න. ඒතකොට හරි. පිටුවක් තියලා අලුත් පිටුවක 15 වෙනි පාඩම සමීකරණ පටන් ගන්න. හැමෝම මේක අදින්න හැමෝම ඇදලා දාන්න. ගෲප් එකට ඇඩ් වෙලා නැති අද අලුතෙන් එහෙම ඉන්න ළමයි මට එයාගේ ළමයි WhatsApp මංකේ මැසේජ් කරන්න. නැත්නම් ගෲප් එකට ඇඩ් වෙන්නේ නැහැ. හරි. අද දැන් කියන්න 15 වෙනි පාඩම සමීකරණ. ලියන්න 15 වෙනි පාඩම සමීකරණ ටියුට් එක ගන්න ඇති නේද ඔක්කොම? ටියුට් එක ගත්තද හැමෝම? ඔව්. හැමෝම ගාම ටියුට් එක තියෙනව නේද? මම ඊයේ දැම්ම ටියුට් එක ගන්න කියලා. එහෙනම් 15 වෙනි පාඩම ලියන්න සමීකරණ. ඒ ටික ඔක්කොම ලියන්න තියෙන්නේ ටියුට් එකේ තියෙනවා ඉත අපි ගණන් හතරේම විතරක් අංක දාලා පොතේ කරන්න තියෙනවා. හරිද? දැන් මම ඔයාගෙන් අහන්නම් පොඩි ප්‍රශ්නයක් ඕවා අටේ එඩිට් කරලා තියෙනවා. මොකක්ද සමීකරණයක් කියලා කියන්නේ අපි කවුරු හරි කියන්නේ සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා? මොකක්ද සමීකරණයක් කියන්නේ? ඔව්. ඔයගොල්ලෝ දෙන අදහස කියන්නේ මොකක්ද සමීකරණයක් කියන්නේ? ඔව්. දැන් මේ වගේ දැන් අපි ගත්තොත් මේ x ධන 5 සමානයි 8යි. මේ x ධන 5 කියන එක බීජීය ප්‍රකාශනයක්. එහෙනම් මෙතන මේ x සමානයි x ධන 5 සමානයි 8 කිව්වම මෙහාට අපි කියන්නේ සමීකරණයක්. එහෙනම් බීජීය ප්‍රකාශනයක් සමාන බව දක්වලා තියෙන සම්බන්ධය. අන්න බීජීය ප්‍රකාශනයක් සමාන කරලා තියෙන සම්බන්ධයකට අපි කියනවා මොකක්ද? සමීකරණයක්. ලියන්න පළවෙනි කොටස. ටියුට් එකේ ඒ ටියුට් එක ගත්තේ නැති අය දැනට පොතේ ලියලා ටියුට් එකේදී නැවත ඒවා පිටපත් කරගන්න. ලියන්න. බීජීය ප්‍රකාශනයක් බීජීය ප්‍රකාශන දෙකක්. බීජීය ප්‍රකාශන දෙකක්. දෙපැත්තම බීජීය ප්‍රකාශන කියන්න පුළුවන්. බීජීය ප්‍රකාශන දෙකක්. බීජීය ප්‍රකාශන දෙකක්. බීජීය ප්‍රකාශන දෙකක් සමාන බව දක්වන බීජීය ප්‍රකාශන දෙකක්. Excuse me sir, දැන් මම join උනේ ඒ වාක්‍ය ආයෙත් කියන්න පුළුවන්ද? ඔයා ටියුට් එක ගත්තද? ඔව් sir. අර ටියුට් එකේ සමීකරණ පාඩමේ පළවෙනිම කොටුවේ ලියන්න බීජීය ප්‍රකාශන දෙකක්. බීජීය ප්‍රකාශන දෙකක් සමාන බව දක්වන සම්බන්ධයක්. සමාන බව දක්වන සම්බන්ධයක් සමීකරණයක් ලෙස
සමීකරණයක් ලෙස හඳුන්වනු ලැබේ. සමීකරණයක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. එහෙනම් සමීකරණයක් කිව්වේ බීජීය ප්‍රකාශන දෙකක් සමාන කරලා තියෙනවා. දැන් තව අපිට මේ මෙහෙමත් දෙන්න පුළුවන්. x ධන y සමානයි 5. මේකත් එහෙම තමයි. මෙයත් සමීකරණයක්, මෙයත් සමීකරණයක්. මේ දෙන්න හඳුන්වනවා වෙනත් ආකාරයක්. එකම නෙවෙයි. ඒකයි මම මෙයත් පෙන්නුවේ අපි මේ දෙකම කරන්න තියෙනවා. මෙයාට අපි කියනවා සරල සමීකරණයක්, මෙයාට කියනවා සමගාමී සමීකරණයක්. එහෙනම් දැන් ඉස්සෙල්ලාම බලමු සරල සමීකරණ. බලන්න ඊළඟ කොටුව. ඊළඟ කොටුව තියෙනවා එතෙන් අපි ගමු. ඉතින් ඔයගොල්ලෝ ලියන්න දෙයක් නැහැ. විස්තරය විතරයි ලියන්න තියෙන්නේ. සරල සමීකරණ. ඔයගොල්ලෝ ලියන්න දෙයක් නැහැ. ආගන්න. අර කලින් එකම ගමු. මේ වගේ. x ධන 5 සමානයි 8 කියලා සමීකරණයක් අපි ගත්තොත් එතන නොදන්නා පද කීයක් තියෙනවද? මෙතන නොදන්නා පද කීයක් තියෙනවද මට කියන්න? නොදන්නා පද කීයක් තියෙනවද? අපි මෙතන දන්නේ නැත්තේ කවුද? x ඔව් 5යි දන්නවනේ. මේ නොදන්නා පද එහෙනම් කීයක්ද තියෙන්නේ? එක පදයයි නොදන්නා පද එකයි තියෙන්නේ. ඒ වගේම ඒ නොදන්නා පදේ වැඩිම බලය කීයද? මේ මෙතන තියෙන බලය කීයද? කීයද? මෙතන අපි එක ලිව්වත් එකයි කියන්නේ, ලිව්වේ නැතත් එකයි කියන්නේ. එහෙනම් වැඩි බලය කීයද? වැඩි බලය කීයද? එකයි. දන්නේ නැති එක පදයක් සහ එහි වැඩිම බලය එක වෙන සමීකරණයකට තමයි කියන්නේ සරල සමීකරණය. නොදන්නා පදයකට කියනවා අඥාත පද. මොන පදද කියන්නේ? අඥාත පද. අඥාත පද. ඔව් එතකොට නොදන්නා පදයකට අපි කිව්වේ අඥාත පද. එහෙනම් මේ සරල සමීකරණයකට අඥාත පද හේවත් නොදන්නා පද එකයි තියෙන්නේ. ලියන්න ඒ කොටුවේ ලියන්න අඥාත පද අඥාත පද අඥාත පද හේවත් නොදන්නා පද කියලා කියන්න. නොදන්නා පද අඥාත පද හේවත් නොදන්නා පද අඥාත පද හේවත් නොදන්නා පද එකක් සහිත නොදන්නා පද එකක් සහිත සහ එහි වැඩිම බලය එකවන. එහි වැඩිම බලය එකවන. එහි වැඩිම බලය එකවන එහි වැඩිම බලය එකවන සමීකරණයක් සරල සමීකරණයක් සරල සමීකරණයක්
ලෙස හඳුන්වනු ලැබේ. ලෙස හඳුන්වනු ලැබේ. හඳුන්වනු ලැබේ. එහෙනම් ඔන්න සරල සමීකරණයක් කිව්වේ අඥාත පදයකයි ඒකේ වැඩිම බලය එකයි. ඊට වැඩිය තියෙන්න බෑ. මෙතන දෙකක් කියන කිව්වොත් එයා සරල සමීකරණයක් නෙවෙයි. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට. x වර්ගයේ ධන 5 සමානයි 8 කියලා සමීකරණයක් තිබ්බොත් මෙයාට සරල සමීකරණයක් කියන්න බෑ. හේතුව නොදන්නා පදයේ වැඩිම බලය 2යි. නමුත් අපි සරල සමීකරණයකට නොදන්නා පදයේ වැඩිම බලය 1යි වෙන්න ඕනේ. ඒ නිසා මෙයා සරල සමීකරණයක් නෙවෙයි. මේවා අපි 10 පන්තියේ ඉගෙන ගන්නවා වර්ගජ සමීකරණ. අපි දැනට නැහැ. අපිට තියෙන්නේ සරල සමීකරණයි සමගාමී සමීකරණ. හරි. දැන් එහෙනම් ඊළඟ මාතෘකාව බලන්න. එතන පොදුවේ නැති සරල සමීකරණ විසඳීම බලන්න. සරල සමීකරණ විසඳීම මාතෘකාව ඔයගොල්ලෝ ලියන්න අවශ්‍ය නැහැ. ටියුට් එක තියෙනවා. නැති අය ලියන්න. ටියුට් එක නැති අය ලියන්න ඕනේ මාතෘකාව. හරි. දැන් ඔයකත් අහගන්න. එතන කොටුවේ අපිට ලියා ගන්න තියෙනවා මෙන්න මේ ටික. මෙන්න මේ කියන නොදන්නා පදයට අගයක් ලබා ගන්නවාට අපි කියනවා සරල සමීකරණය විසඳීම කියලා. එහෙනම් දැන් මෙතන අහගන්න x ධන 5 සමානයි 8යි. එහෙනම් x කියන එක තමයි අපිට හොයන්න ඕනේ. එහෙනම් x හොයන්න නම් ඊළඟ තියෙන පද ඔක්කොම අනිත් පැත්තට අරයි. එතකොට සමීකරණයක සමාන ලකුණෙන් අනිත් පැත්තට සංඛ්‍යා අරන් යනකොට ගණිත කර්ම වෙනස් වෙනවා. මෙතන ධන ලකුණක් තියෙනවා. ඒ කියන්නේ 5 එකතු කරන්න කියන්නේ. අර පැත්තට යනකොට අඩු කරනවා. වැඩි කිරීමක් තිබ්බොත් ඒ පැත්තට යනකොට බෙදන්න. අඩු කිරීමක් තිබ්බොත් ඒ පැත්තට යනකොට එකතු වෙනවා. අන්න ඒව මතක තියාගන්න. සරල සමීකරණ විසඳීමේදී මේදී. හරිද? අපි 9 දී ප්‍රත්‍යක්ෂ කියන පාඩමේදී ඕක කරා. මේ මෙතනින් 5 ඉවත් කරන්න මෙයාගෙන් 5ක් අඩු කරලා අර පැත්තෙන් 5ක් අඩු කරන්නේ. අපි දැන් ඉතින් මෙතනින් 5ක් අඩු කරන්නේ නැතුව කෙලින්ම මෙයා මේ පැත්තට අරන් ගිහලා 5 අඩු. ඒක තමයි ලේසි ඈ. හරි. දැන් එහෙනම් ඉතන ලියන්න මෙහෙම නොදන්නා පදයේ සඳහා සරල සමීකරණ විසඳීම යටතේ ලියන්න ඒ කොටුවේ නොදන්නා පදයේ සඳහා අගයක් ලබා ගැනීම සරල සමීකරණය විසඳීම සරල සමීකරණය විසඳීමයයි කියනු ලැබේ. සරල සමීකරණය විසඳීමයයි කියනු ලැබේ. සරල සමීකරණය විසඳීමයයි කියනු ලැබේ. හරි. දැන් එහෙනම් අපි තියෙන ගණන් ටික හදමු. දැන් ඔයාගේ ලියන පොතේ තමයි ගණන් ටික හදන්නේ. අන්ති දාලා ගාන ලියලා හදන්න. දැන් හැමෝම බලන්න පහත දැක්වෙන සමීකරණ විසඳන්න. ගන්න පළවෙනි ගාන x ඍණ 5 සමානයි 8යි. දැන් x ඍණ 5 සමානයි 8යි. එහෙනම් අපිට x වලගේ හොයන්න ඕනේ. මේ මෙතන තියෙනවා ඍණ 5. මෙයා සමාන ලකුණෙන් මෙහා පැත්තට අරයි. මේ ඍණ 5 සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? කියන්න බලන්න. ධන 5ක් වෙනවා. එහෙනම් අපි x සමානයි මෙයා 8යි මේ ඍණ 5 මෙහෙට එනකොට ධන 5ක් එනවා. එහෙනම් x සමානයි 8යි 5යි. එකතු කරන්න කීයද 8යි 5යි 13යි. අන්න x වලගේ 13. හදන්න දැන් ওই විදියට ওই ගාන හදලා දෙවෙනි ගානත් හදන්න. 8 ඍණ a සමානයි 3යි. දැන් හදන්න ওই ගාන ටික දිගටම හදමු. ඔය ගාන හදලා මට උත්තරේ කියන්න හැමෝම
ඕක වරද්දනවා සමහර අය. අර ගාන වගේම තමයි ඒ උනාට වරද්දනවා. මට උත්තරේ කියන්න. හරි කියන්න බලන්න. උත්තරේ කීයද ආවේ? උත්තරේ කීයද ආවේ? A සමානයි 11යි. A සමානයි 11යි. අනිත් අයත් මට කියන්න උත්තරය. අනිත් අය කියන්නේ A සමානයි 11ක් ඇවිල්ලා තියෙනවා. අනිත් අය කියන්නේ A සමානයි 11. A සමානයි 11. තව අය උත්තර කියන්න මට. A සමානයි 11. 11යි. තව කියන්න. බලමු. දැන් මේ ධනාට දැක්කද? මෙතන ඍණ තියෙන්නේ. ඕගොල්ලෝ මේ මෙතන ධනාටක් තියෙන්නේ. මෙහා ඍණාට කියලා මේ පැත්තට අරන් යනවා ධනාට කරලා අන්න වැරදි. ඒනේ 11යි කියන්නේ. මේ 8 ධනද ඍණද කියන්න මට. 8ට ඉස්සරහා තියෙන ලකුණ ධනද ඍණද? ඒ ධන. ඒ සමානයි කීයද? 11යි. 5යි. 11යිද? නෑ මෙහා ධනාට මේ පැත්තට යනකොට මොනකට වෙනවද? ඒ සමානයි 5යි. ඒ සමානයි 5යි. දැන් මෙතන ධනාටක් තියෙන්නේ. ඒ සමානයි 11ක් වැරදි. අන්න ඒ සමානයි 5. ඒ සමානයි 5 හරි. දැක්කද? ඒ සමානයි 11 වැරදි. මේ බලන්න. මේ ධනාට මිහිට අරන් යන්න ඕනේ. එතකොට මේ ඍණය මෙයා මෙහෙමයි. 3යි. මේ ධනාට මෙහාට ගියාම ඍණ 8යි. දැන් ඍණයේ සමානයි 3න් 8ක්. ඍණ 5යි. සමහර විට 5යි කියලා ගත්ත එක නෑ මේ පැත්තට අරන් ගිහලා නිකම්ම 5යි කියලා ගත්තත් දැන් මෙයා ඍණ නැති. මෙයා ඍණ මෙයා ඍණ මේ ඍණයි දෙපැත්තම වැඩි කරොත් ඒ 5. මේ විදියට හදන්න එපා. මේ විදියට හදන්න එපා. මම වෙන ඕක හදන්න කොහොමද? හදන්නකො මේ විදියට හදන්න මම දෙවෙනි ක්‍රමයේ කියලා දෙන්න. ධනාට මේ පැත්තට අරන් යන්න ඍණාට වෙනවා. මෙතන තියෙන ඍණේ සමහර අය ධනයෙන් කරගෙන ඇති. ඒකල 3න් 8ක් ගියාම ධන 5යි කියලා ලියන්න ඇති. එහෙම බෑ. ධනාට මේ පැත්තට යනකොට මෙයා ඍණේ. එහෙනම් 3න් 8ක් ගියාම ඍණ 5යි. විශාල සංඛ්‍යාවෙන් කුඩා එක අඩු කරා විශාල එකේ ලකුණ ඍණ 5යි. ඍණේ ඍණ 5 නම් ධනයේ කියන්නේ ධන 5. දෙපැත්තම ඍණ ලකුණින් ගුණ කරා. ඒකයි උනේ. දැන් ගන්නකො ওই විදිහට උත්තරේ. ඔයිට වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්න. එතකොට වර්ධින්නේ. ඔන්න දෙවන ක්‍රමය. ඉස්සෙල්ලා මේක උත්තරේ ගන්නකො. හරි සර්. අහගන්නකො දෙවන ක්‍රමය මෙන්න මේකයි. 8 ඍණ e සමානයි 3යි. දැන් මෙතන මේ හොයන්න කියන පදේ ලකුණ මොකක්ද? කියන්න බලන්න. හොයන්න කියන පදේ ලකුණ මොකක්ද? ඍණ. ඍණ. හොයන්න කියන පදේ ඍණ වුණාම අන්න එයා අර පැත්තට අරන් යනවා. මේ ඍණයි අර පැත්තට අරන් ගිහලා 3 මෙහාට. හරි ලේසි වැඩි. ඔන්න මේ පැත්තේ 8 තියෙනවා. අර ධන 3 මෙහෙට ගියාම ඍණ 3යි. මේ ඍණයි මේ පැත්තට අරන් ගියා ධන a. දැන් 8න් 3ක් ගියාම කීයද? 8න් 3 5යි. ධන 5 කෙලින්ම එනවා. මෙතනින් ධන a එනවා. දැක්කද? මේ ඍණ වෙන්නේ නැහැ එතකොට මේ ඍණයි අර පැත්තට අරන් ගියා ධනයි
ධන 3 මෙහාට ආවා ඍණ 3. 8න් 3 5යි. බලන්න උත්තරේ ලස්සනට. එහෙනම් මතක තියාගන්න අඤ්ඤාත පදයේ ලකුණ ඍණ නම් සමාන ලකුණෙන් එහා පැත්තට අඤ්ඤාත පදේ ආයි. ඒක මතක තියාගන්න. මේවා කිපි වැඩ. ඒක වරදින්නේ නැහැ. නැත්තම් මං කියවනේ මේ ගාන දීලම කිව්වා ඔය ගාන වරද්දනවා. හරියටම අර 5යි ගත්ත දරුවා උත්තරේ මෙතන ඍණේ දාන්න නැතුව මෙතන ඍණ 5 දාන්න නැතුව ගත්තත් දන්නේ නැහැ. එහෙමද ගත්තේ නැත්නම් ඔය විදිහට අර ඍණ ලකුණින් වැඩි කරලා ගත්තා. මේ ක්‍රමේ භාවිත කරා. දැන් තුන්වෙනි ගාන හදන්න. තුන්වෙනි ගාන ඊළඟට හදන්න උත්තරේ කියන්න හදලා 2x ඍණ 3 සමානයි 5. හදලා මට උත්තරේ කියන්න. 2x ඍණ 3 සමානයි 5. ගාන හදලා උත්තරේ කියන්න. x සමානයි කීය දෙන්නේ? ඔව්. මෙයා ඍණ 3 මේ පැත්තට ගියා. දැන් දන්නේ නොදන්නා පදේ ධන නිසා මෙතනම තියාගන්න. මෙයා 5යි ඍණ 3 මේ පැත්තට යනකොට ධන 3යි. එහෙනම් 2යි සමානයි 5යි 3යි 8යි. මේ ගුණ කිරීම දෙකක් මේ පැත්තට යනකොට බෙදීම දෙකක් වෙනවා. 8 බෙදන්න දෙකේ. දෙවරක් 1යි දෙවරක් 4යි. x සමානයි 4යි. ආවද උත්තර? හරි. හතරවෙනි ගාන හදන්න. හතරවෙනි ගාන ඊළඟට හදන්න. ඔන්න තුන්වරක් x ඍණ 1 ඍණ 2 සමානයි 4. හදන්න බලන්න. දැන් මෙතන එක වරහණක් තියෙනවා. පළමුවෙන්ම මේ වරහණ සුළු කරන්න. මේ එක වරහණ තව වරහන් දෙකක් ඒවා කරනවා අපි තව එහාට. දැනට එක වරහණක්. මෙයා ඉස්සල්ලාම වරහණ සුළු කරලා මේ පැත්ත සුළු කරලා. වරහණ සුළු කරමු. x ඍණ 1 3න් ගුණ කරන්න. x 3න් ගුණ කරොත් 3යි x. මෙතන ධනයි මෙතන ඍණයි ඍණ 3 වරක් එක 3යි. මෙතන ඍණ 2යි සමානයි 4යි. දැන් මෙයා 3යි x මෙතන තියෙනවා. දැන් බලන්න මෙතන ඍණ 3යි. මෙතන ඍණ 2යි. මේ දෙන්න සුළු කරපුවාම කීයද? ඍණ 3යි ඍණ 2යි සුළු කරනකොට කීයද? පළවෙනි දවසේ මම සංඛ්‍යා කියලා දුන්නා. ලකුණු සමාන නිසා සංඛ්‍යා දෙක එකතු කරන්න. එකතු කරලා සමාන ලකුණු ඉදිරියට දාන්න. 3යි 2යි 5යි සමාන ලකුණ ඍණ 5යි 4යි. දැන් ඍණ 5 අර පැත්තට ආයි. 3යි x සමානයි මේ පැත්තේ 4යි මේ ඍණ 5 යනකොට ධන 5යි. එහෙනම් 3යි x සමානයි 5යි 4යි 9යි. මෙයා 3න් ගුණ කිරීමක් තියෙන්නේ අර පැත්තට යනකොට 3න් බෙදෙනවා. එහෙනම් x සමානයි 9 බෙදන්න 3න් 3 වරක් 1යි 3 වරක් 3යි. x සමානයි 3යි. x සමානයි 3.
පස්වෙනි ගාන හදන්න. පස්වෙනි ගාන හදන්න. පහ අටරින දෙවරක් x ධන 1 සමානයි 5යි. හදන්න බලන්න. දැන් වරහන් ඉවත් කරන්න. අටයි මෙයා ඍණයෙන් වැඩි කරා ඍණ 2යි x මේ ඍණයි මෙතන ධනයි ඍණ 2 සමානයි 5. දැන් ඕගොල්ලෝ අර මේ ඍණ උනානේ දන්නේ නැති පදේ මෙයා අර පැත්තට ගෙනල්ලා 5 මෙහෙට ගියමු. ඒක මේකත් සුළු කරලා ගමු. 8න් 2ක් අඩු කරන්න 6යි. මෙයා ඍණ 2යි x සමානයි 5. මේ අඥාත පදේ අර පැත්තට අරන් යන්න ධන 2x මෙයා මෙහෙට ගේන්න 6න් අඩු වෙනවා 5. මේ පැත්තේ 6 තියලා අර ධන 5 මෙහෙට ගෙනාවම ඍණ 5 වෙනවා මේ ඍණ 2x ගියාම ධන 2x 6න් 5ක් ගියාම 1යි 2x. එහෙනම් x සමානයි මෙයා ගුණ කිරීමක් මේ පැත්තට එනකොට බෙදෙනවා භාගය. x වලගේ භාගයයි. දැන් 6 වෙනි ගාන හදන්න. හැමෝම 6 වෙනි ගාන දැන් හදන්න. හරි. දෙපැත්තෙම සමීකරණ මේ වරහන් තියෙනවා. 6 වෙනි ගාන පස්වරක් x ධන 3 සමානයි දෙවරක් x ඍණ 1. මෙහෙම තියෙනවා. හදන්න බලන්න. මෙතන ඍණ ලකුණක් වගේ එකක් තියෙනවා. ඒක නෑ. පස්වරක් x ධන 3 සමානයි 2 වරහණක් x ඍණ 1. දෙපැත්තෙම තියෙන වරහන් ඉවත් කරන්න. ඔන්න මෙයාගෙන් වැඩි කරා 5යි x. ධන පස්වරක් 3 15. මේ පැත්තෙත් වරහන් ඉවත් කරන්න. දෙවරක් x 2යි x. ධනයි ඍණයි ඍණ දෙවරක් 1 2යි. දන්න දෙපැත්ත එක තැනකත් දන්න පැත්ත එක පැත්තකටත් ගන්න. මෙයා විසාර එක. මෙයා අර පැත්තට අර යන්නත් එපා. අන්න ඍණ එකක් අර පැත්තට අර යනවා වගේම මේ දෙපැත්තේ x පද දෙක තිබ්බොත් ඔන්න හොඳට අහගන්න. දෙපැත්තේම x පද දෙකක් තිබ්බොත් කුඩා පදය විශාල පදය ළඟට ගිහින්. දැන් මේ පැත්තේ 2x මෙයා 5x. මෙයා විශාලයි. 2x මේ පැත්තට ගන්න. බැරි වෙලාවත් 2x මෙහි තියලා 5x අර පැත්තට තිබ්බනම් 2x අර පැත්තට අරයි. මේකත් මතක තියාගන්න. දැන් මේ පැත්තේ තියෙනවා 5x
මේ තියෙන 2x එනකොට ඍණ 2x එනවා. මෙතන තියෙනවා ඍණ 2ක් මේ 15 මෙහෙට යනකොට ඍණ 15 වෙනවා. පහෙන් දෙකක් ගියාම 3x ඍණ 2යි ඍණ 15යි ඍණ 17යි. එහෙනම් x කියන්නේ ඍණ 17 බෙදන්න 3. බෙදෙන්නේ නැහැ ඒවත් දෙනවා. මේ මෙයත් භාග සංඛ්‍යාවක් මෙයත් භාග සංඛ්‍යාවක් කියන ඒවා එළමෑ. දැන් අපි ඕක විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස තියන්නේ. ඔව් එතකොට කොහොමද එන්නේ? x සමානයි සංඛ්‍යාව අපි දන්නවා ඍණ කියලා. මේ 17ට තුනේවා කීයක් තියෙනවද කියන්න මට 17ට තුනේවා කීයක් තියෙනවද? කො කියන්නේ? 5යි නේද? 15යි ඉතිරි 2යි. තුනේවා 5යි ඉතිරි 2යි. ඍණ 5යි 3ෙන් 2යි. ඍණ 5යි 3ෙන් 2යි. ඍණ 5යි 3ෙන් 2යි. හරි 7 වෙනි ගාන හදන්න. හත්වෙනි ගාන හදන්න. x බෙදීම 2 සමානයි 1යි. දැන් මෙතන ඇත්තටම මම වෙනම වරහන් දෙකක් සහිත ප්‍රකාශන සුළු කරාට පස්සේ භාග අඩංගු සමගාමී සමීකරණ කියලා වෙනම කියලා දෙනවා. මෙතෙන්ද අර සරල දෙයක් දාලා තියෙනවා එහෙම භාගයක් දාලා ඈ ඒක මෙතනින් අවබෝධ කරගන්න අපි තව ටිකක් පිටින් ගන්න. දැන් අපිට x නේ හොයන්න ඕනේ. බෙදීම දෙකක් තියෙන්නේ අර පැත්තට අරයි. x සමානයි 1 වැඩි කරන්න 2. බෙදීමක් මෙහෙට යනකොට වැඩි වෙනවා. එහෙනම් x සමානයි කීයද? 2යි. x සමානයි කීයද? 2යි. හරි. දැන් 8 වෙනි ගාන හදන්න. 8 වෙනි ගාන. x බෙදීම 3 ඍණ 1 සමානයි 2යි. මේ භාගඩංගු වීම තව ටිකක් එහාට මම කියලා දෙනවා. ඒක වෙනම පාඩමක් ලෙස. මෙතනදී අර අපි සරල දේවල්නේ අපි අරගත්තේ ඒකට පොඩි එකක් ගත්තා. මේ බෙදීමකුයි ධනයි ඍණයි තියෙනකොට කෙලින්ම ඍණ එක අර පැත්තට අරන් යන්න දැන් ඉස්සෙල්ලා බෙදන්න යන්න. එහෙනම් x බෙදීම 3 මේ පැත්තේ තියලා මේ පැත්තේ සමානයි 2යි මේ ඍණ එක මෙහෙට අරන් යන්න දන්න. ඒක ඉස්සෙල්ලාම කරා. එතකොට උන්න x බෙදීම 3 සමානයි 2යි 1යි 3. දැන් මෙතන බෙදීම 3ක් මේ පැත්තට යනකොට වැඩි කිරීම 3ක් වෙනවා. එහෙනම් x සමානයි 3 ගුණ කිරීම 3යි. එහෙනම් x සමානයි කීයද? 9යි. නේ? x සමානයි 9.
හදන්න 9 වෙනි ගාන හදන්න දැන් පහරිට x බෙදීම 3 සමානයි 1යි. හදන්න බලන්න ඒක. දැන් ඇත්තටම මෙයා මේකේ මේ පහ මේ පැත්තට අරගෙන ඕනේ. නමුත් නොදන්නා පද වෙන තියෙන නිසා මේ ප්‍රකාශනයේම මේ පැත්තට අරන් ගිහලා ඒක මෙහාට. ඔන්න මේ පැත්ත තියෙනවා 5. අර එක මෙහෙට ගේනවා. එකයි. සමානයි මෙයා මේ පැත්තට අරගෙන. x බෙදීම 3. 5න් 1 4යි. සමානයි x බෙදීම 3යි. බෙදීම 3ක් මෙහෙට එන්න වැඩි කිරීම 3ක් වෙනවා. x වල උත්තරය. 4 වරක් 3 12යි. 4 වරක් 3 12යි. හරි 10 වෙනි ගාන ඊළඟට යමු. හැම ගානක්ම එක වගේ නෑ. එහෙම වුණොත් ගණන් වැඩක් නෑ. එකම ගාන ඈ එක ගානක් කියලා දීලා ඒ වගේම 25ක් හදන්න කිව්වොත් ළමයාට ගණන් කරගන්න නෑ කවදාවත්. ඈ නේද? එක එක જાතියේ ගණන් 25ක් හදලා ගණන් 100ක් හදන්න කිව්වනම් දැන් මෙතන ගණන් මම දාලා තියෙනවා 50 40 ඔක්කොම. ඒ ඉවර වෙච්ච ගමන් අච්චුපති කරන්න ටික ඔයගොල්ලෝ හදන්න. දැන් මෙතනදී වරහන් ඉවත් කරන්න යන්න එපා. බෙදීමක් තියෙන අවස්ථාවේ මේ දෙකටම පොදුවේ මේ තුන තිබෙනවා. වරහන් ඉවත් කරන්න නැතුව මේ බෙදීම තුන මේ පැත්තට අරන් යන්න. එතකොට මෙයා x ඍණ 1 x වරක් 3. එහෙනම් x ඍණ 1 සමානයි x වරක් 3 3යි. ඍණ 1 එහාට අරන් x සමානයි 3යි ඍණ 1 ගියා ධන 1යි x සමානයි 4යි. x සමානයි 4යි. එකොළොස් වෙනි ගාන හදන්න. එකොළොස් වෙනි ගාන තුන ඍණ භාගයයි x ධන 3 සමානයි 5. දැන් මම මේ භාග අඩංගු සමීකරණ ආයි කියලා දෙන්න අමතරව මේ දාලා තියෙනවා. අන්න දැන් අපි අර මේ වෙන මාතෘකාවක් යටතේ මම භාග අඩංගු සමීකරණ කියලා දෙනවා. ඒ යන්නේ ඉස්සෙල්ලා මුලින් හදපු සරල ඒවට බීම ටිකක් දැම්මා. එතකොට අර මාතෘකාව යටතේ හදන්න යනකොට තව පාරක් පුළුවන්.
ඒකයි එහෙම තමයි මම ඔය දැන් මේවා කරන්නේ ඇයි මේ 9 කියන්නේ ගණන් සුළු කිරීම ගැන උත්තම අවබෝධයක් ගන්න පුළුවන්. ඒක හරියට කරන්න ඕනේ. මේ 9 කියන පාඩම පොඩි දේශී කීක මම ඇදලා ගන්න ඕනේ ඒක වැඩක්. මේක ඔයාගේ හුද්දට හිතට වැඩේ. ඇයි මේ අවුරුද්දේ තමයි ඕගොල්ලෝ මේ දැන් 10ට 11ට යන පාඩම් වල මූලික දේවල් ඉගෙන ගන්න. දැන් මේ කියන සමීකරණ පාඩමේ මූලික දේවල් මෙතන ඉගෙන ගන්න. 10ට ගියාම සම්පූර්ණයෙන්ම O level ප්‍රශ්න පත්‍රයට එන ගණන් මාද. තේරුණානේ? ඒකට මේ 9 මේවා ඔහි උඩින් පල්ලෙන් ඉගෙන ගත්තා නම් එහෙම ඔයා 10ට ගිහිල්ලා මම කොච්චර ඉගෙනුවත් තේරෙන්නේ. මොන ගණන් හැදුවත් බෑ. ඒතකොට අපි 10 11ට නෑ සමීකරණ පාඩම. 10 දී විතරයි තියෙන්නේ විභාගෙට ගැටලුවකුත් එන්නේ. ඒතකොට 10 දී අර O level විභාගයේ මට්ටම දක්වාම මේ ගණන් හදන්න ඕනේ. එතකොට එහෙනම් මේවා හරියට කරලා තියෙනවා. ඒකයි මම මේව කරන්නේ. දැන් මෙතනදී නොදන්නා පදෙත් එක්ක ඍණ ලකුණ තියෙන්නේ මේ ප්‍රකාශනයේම අර පැත්තට නම් කියලා පහ මෙහෙට ගිහින්. ඔන්න 3යි මෙයා මෙහෙට ගෙනාවා ඍණ 5යි සමානයි මෙයා අර පැත්තට රයි. ධන භාගය වරක් x ධන 3. දැන් 3න් 5 මේ ළඟ ලියමු 3න් 5ක් අඩු කරන්න. මෙයා ධන මෙයා ඍණ විශාලකේ කුඩා එක අඩු කරා 2යි විශාලකේ ර. භාගයයි x ධන 3. දැන් මේ බෙදීම දෙක මෙහෙට ගියේ. ඍණ 2 ගුණ කිරීම 2 එයා නිකම්ම වරහන් ඉවත් වෙනවා x ධන 3. ඍණ දෙවරක් 2 ඍණ 4යි සමානයි x ධන 3 ධන 3 මෙහෙට ගියේ. ඍණ 4යි මෙහින් එනකොට ඍණ 3යි x ඍණ 4යි ඍණ 3යි ඍණ 4. ලකුණු සමාන නිසා සංඛ්‍යා දෙක එකතු කරා 4යි 3යි 7යි සමාන ලකුණු දෙක. හරි නේද? 11 වෙනි ගානට යනකල් හරිද? හරිද කියලා කියන්න මට අද ඉවර වෙලා. හරි සර්. හරි. හැමෝම හරි නේද? හරි සර්. හරි. අනිත් අය හරි සර්. හරි. දැන් අපි ඔන්න තව හොඳ කොටසකට එනවා. වරහන් දෙකක් විතර දීපුවාම සුළු කරන විදිහ. මම මේක ටියුට් එකට දාලා තියෙනවා විස්තරේ ලියන්න. සමහර අය ගාව ටියුට් එක නැති නිසා හැමෝම මේක පොතේ ලියන්න. හැමෝම ටියුට් එක තියෙන අය මේක පොතේ ලියලා ගන්න. හොඳයි එතන අර ගණන් හදන ගාන හදන තැනම තියාගන්න එක හොඳයි. ඊට පස්සේ ඕගොල්ලෝ ඒකේ අර ටියුට් එකේ තියෙන ඒවා පුරවලා ලියන්න. ඉස්සෙල්ලා මේක පොතේම ලියා ගන්න. පස්සේ ඕගොල්ලෝ වෙලාවක ටියුට් එකේ කරන්න. දැන් මේකට මම ටියුට් එකේ හදන්න තමයි ඒක කරලා තියෙන්නේ. නමුත් සමහර අයට ටියුට් එක නැති වෙන්නත් පුළුවන්. ඒ නිසාම මේක පොතේ ලියාගෙනම කරනවා. ඒක හොඳයි. ඊට පස්සේ නැවත ගිහිල්ලා ඔයා ටියුට් එකට යන්නකො. ඒතකොට දෙසරයක් වෙනවා. ඒතකොට හරි. ලියන්න පොතේ දැන් මේ ගාන කිව්ව තැනින් පල්ලෙයි. හරි අලුත් පිටුවකින් හරි ලියන්න. වරහන් දෙකක් සහිත. වරහන් දෙකක් සහිත. ප්‍රකාශන සුළු කිරීම. වරහන් දෙකක් සහිත වරහන් දෙකක් සහිත ප්‍රකාශන සුළු කිරීම. වරහන් දෙකක් සහිත ප්‍රකාශන සුළු කිරීම.
වරහන් දෙකක් සහිත ප්‍රකාශන සුළු කිරීම. ටියුට් එකේ ඕක ලියන්න ඉඩ තිබ්බට දැනට ඕගොල්ලෝ ඒකේ කරන්න එපා. ඔය ලියන පොතේම හැමෝම ලියන පොතේ කරන්න. වරහන් දෙකක් සහිත ප්‍රකාශන සුළු කිරීම. හරිද? හරි. දැන් ඊට පල්ලේ අනුමාතුකාවක් ලියන්න වරහන් වර්ග. වරහන් වර්ග. අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න. අටේදි කරා. වරහන් වර්ග. ආලියන්නේ යත්තේ වරහන් වර්ග තුනකි. වරහන් වර්ග තුනකි. යන්න මේ යටතේ වරහන් වර්ග තුනකි. එක සුළු වරහන ඒක ලියලා මෙන්න මේ විදිහට වරහන් දෙක. ඕකට අපි අර මුලින් දැන් අපි සුළු කරේ ඒකට කියන්නේ සුළු වරහන. සුළු වරහන කියලා මෙතන ලියන්න ලියලා ඔයා සුළු වරහන දාගන්න දෙන්න. දෙක සගල වරහන. ඒක මෙන්න මේ විදිහට සගල වරහන. කොතනින් මොකද ලියන්නේ? තුන කොටු වරහන. කොටු ආකාරය මෙන්න මේ ඔන්න වරහන් වර්ග තුන. සුළු වරහන, සගල වරහන, කොටු වරහන. 1 2 3 කියලා ලියන්න. හරි සර්. හරි. දැන් මේ වරහන් සුළු කරනකොට නීතියක් තියෙනවා. මට කියන්න මේ වරහන් වර්ග තුنين පළමුවෙන්ම සුළු කරන්නේ මොන වරහනද? කියන්නේ සගල වරහන සුළු වරහන සුළු වරහන. දෙවෙනියට සුළු කරන්නේ මොකක්ද? සංගල වරහන. සගල වරහන සගල වරහන. අන්තිමට සුළු කරන්නේ මොකක්ද? කොටු වරහන අන්තිමට කොටු වරහන. නමුත් අපිට වරහන් දෙකයි එන්නේ. මේ දෙක තමයි දැන් අපි කරන්නේ. මෙයා මේ සමීකරණ වලට කියන්නේ වරහන් තුනක් අපේ නෑ දෙකක් ඕනේ. ඒ වුණාට වරහන් වර්ග තුන දැනගන්න. ලියන්න ඊළඟ රෝලේ වරහන් සුළු කිරීමේදී පහත පියවර අනුගමනය කරන්න. පහත පියවර අනුගමනය කරන්න. හලෝ සර් රිපීට් කරන්න පුළුවන්ද ආයි? ඔව් දැන් ඔව් අකියේද කීපන් නමේ පන්තියද? 11 9යි නේද? දැන් මම 9 පන්තියේ ඉන්නේ. මට 8 මාර්ක කෝල් එකක් දෙනවද? 8 මාර්ක කෝල් එකක් දෙන්න. හරි. මට 8 මාර්ක ගන්නකොට මම පන්තියේ ඉන්නේ දැන් ඈ. හරි. හරි මොකද්ද කිව්වේ පුතා? කියන්නකෝ. හරි. පළවෙනි එක දැන් පළමුවෙන්ම සුළු වරහන සුළු කරන්න. පළවෙනි එක ලියන්න. පළමුවෙන්ම සුළු වරහන සුළු කරන්න. පළමුවෙන්ම සුළු වරහන සුළු කරන්න.
පළවෙනියෙන්ම සුළු වරහන සුළු කරන්න. දෙක ඊළඟට සගල වරහන සුළු කරන්න. සගල වරහන සුළු කරන්න. දෙවෙනි එක ඊළඟට සගල වරහන සුළු කරන්න. තුන අවසානයේ කොටු වරහන සුළු කරන්න. ඔන්න ඔය අවස්ථා තුන තමයි පිය. පළමුවෙන්ම සුළු වරහන, ඊළඟට සගල වරහන, තුන්වෙනියට කොටු වරහන. හරි. දැන් ඔන්න ඔය විදිහට තමයි අපි වරහන් සුළු කරන්නේ. ඔන්න නැවත මම කියන්නම් වරහන් වර්ග තුනයි. සුළු වරහන්, සගල වරහන්, කොටු වරහන්. සුළු කිරීමේ පියවර සුළු වරහන් ඉස්සෙල්ලම, ඊළඟට සගල වරහන්, ඊළඟට කොටු වරහන්. දැන් අපි බලමු ඉතිරි ගන්න. හරි බලන්න දැන් 12 වෙනි ගාන මෙන්න මේ විදිහට තියෙනවා. ඒ ගාන ටියුට් එකේ තිබ්බට 12 වෙනි ගාන ලියා ගන්නකො පොතේ. 12 වෙනි ගාන පොතේ මෙහෙම ලියා ගන්න. පස්සේ මම ඒකලා ඔයා ටියුට් එකෙත් කරන්න ඕක ඈ. පොතේ ලියා ගමු. ඒකත් අපි මේක සුළු කරන විදිහ කියලා දෙන්නේ නැහැ. ලියන්න මේක කිසියම් සංඛ්‍යාවකට හයක් එකතු කර. කිසියම් සංඛ්‍යාවකට හයක් එකතු කර. කිසියම් සංඛ්‍යාවකට හයක් එකතු කර. එහි දෙගුණයෙන් එකක් අඩු කළ විට, එහි දෙගුණයෙන් එකක් අඩු කළ විට ලැබෙන සංඛ්‍යාවේ 5 ගුණය 45 වේ. 5 ගුණය 45 වේ. ලැබෙන සංඛ්‍යාවේ 5 ගුණය 45 වේ. එම සංඛ්‍යාව සොයන්න. හරි. දැන් මම මේක කරන පියවර කියලා දෙන්න. හැබැයි ගාන හදනකොට අය පියවර ඕම නැහැ. කෙලින්ම ඕගොල්ලෝ මේකෙන් ගණන් හදන්න ඕන. නමුත් පළවෙනි ගාන මම මේක දැන් වරහන් දෙන හැටි කියලා දෙන්න. දැන් මේකේ සංඛ්‍යාව දන්නේ. ලියන්න යෙලින්ම එම සංඛ්‍යාව x යයි සිතමු. එම සංඛ්‍යාව x යයි සිතමු. එම සංඛ්‍යාව x යයි සිතමු. හරි. දැන් මේ පැත්තෙන් එම සංඛ්‍යාවට 6ක් එකතු කළ විට මොකද වෙන්න ඕනේ? x ධන 6යි. එහෙම. වාක්‍ය ලියන්න එම සංඛ්‍යාව x. ඒකට 6ක් එකතු කරන්න. එම සංඛ්‍යාවට 6ක් එකතු කළ විට x ධන 6යි. ඊළඟට මොකද්ද කරන්න කියන්නේ? කියන්න මට. ඔය 6ක් එකතු කරලා මොන ගුණය ගන්නද කියන්නේ? ඔව්. කියන්න 6ක් එකතු කළ එහි දෙගුණය. 6ක් එකතු කර එහි දෙගුණය. එහෙනම් ඊළඟ රුල් ලියන්න. එහි දෙගුණය. අන්න දෙක සුළු වරහණක් x ධන 6. මෙන්න මේ
x වලට 6ක් එකතු කරලා ලැබෙන සංඛ්‍යාවේ දෙගුණය දාන්න සුළු වරහණක් දෙකකින් ගුණ කරනවා. එහි දෙගුණය ඊට පස්සේ කියනවා ඒකින් එකක් අඩු කරන්න. ඒකත් අපි මෙහෙම කියමු. එයින් එකක් අඩු කළ විට ඔන්න දෙවරක් x ධන 6න් අඩු කරන්න එකක්. අන්න ඒකෙන් එකක් අඩු කරපුවාම දෙවරක් x ධන 6න් අඩු කරන්න එකක්. දැන් ඕකේ කීයද ගන්න කියන්නේ? 5 ගුණය. එහි 5 ගුණය සමානයි කොහමද? අන්න 5 දැම්මා දැනුත් වරහණක් දාන්න ඕනේ. දෙවෙනිට දාන වරහණ සංගල වරහණ. දැන් සංගල වරහණ 5 ගුණය ඊළඟට සුළු වරහණ දෙවරක් x ධන 6න් අඩු කරන්න ඕනේ එකක් නැවත සංගල වරහණ වහන. මේ මෙයාගෙම 5 ගුණය. ඔන්න වරහන් දෙක දාන්න හැටි. පළවෙනි ගාන විස්තර කරලම කියලා දෙන්නේ නැවත බලපුවම තේරුම් ගන්න. මම ඒකයි පොතේම ලියන්නේ. අන්න මේ ප්‍රකාශනය කීයට සමාන වෙන්න ඕනේ? මෙහි 5 ගුණය 45 නෙවෙයි කියන්නේ. එහෙනම් මෙන්න මේ කියන 5 වරක් දෙක සුළු වරහණක් x ධන 6 ඍණ එක කීයටද සමාන වෙන්නේ? කීයටද? 45ට 45. දැන් ඊළඟ රෝලේ ලියන්න. එවිට සමීකරණය පහත ආකාරයට ප්‍රකාශ කළ හැකිය. අන්න එහෙම ලියන්න. එවිට සමීකරණය පහත ආකාරයට ප්‍රකාශ කළ හැකිය. මෙන්න මෙහෙම පහ සංගල වරහණ දෙවරක් x ධන 6 ඍණ 1 සමානයි සංගල වරහණ වැළුවා සමානයි 45. 45. අන්න ඔය ඕක තමයි අපි ගත්ත සමීකරණය. දැන් පස්සේ සුළු කරමු. හරි. දැන් ඔය සමීකරණය මම අර කියපු වාක්‍යයක් එක්ක දුන්න සමීකරණය ගොඩනගපු ආකාරය තමයි ඔය කියන්නේ. හරි. දැන් එන මේ ප්‍රකාශනය 45 නේද? දැන් ලියන්න පල්ලෙහායින් මෙම සමීකරණය පහත ආකාරයට විසඳිය හැකියි. මෙම සමීකරණය පහත ආකාරයට විසඳිය හැකිය. අපි පියවරෙන් පියවර මම ඉස්සරහට කියලා දෙන්නම්. හැබැයි මේ ඊට පස්සේ ගණන් හදනකොට ඔහොම කරන්නේ නැහැ. මනින් හදන්න ඕනේ. නමුත් මේක මම අමතක වුණොත් ඕගොල්ලෝට මේ ටික බලන්න. හරි. මෙම සමීකරණය පහත ආකාරයට විසඳිය හැකිය. බලමු. එයාගන්නකො එක ඊට පස්සේ විසඳන ආකාරය පියවරෙන් පියවර කියලා දෙන්න. හරි මම මෙතන
මේකත් මම එක පියවරෙන් පියවර කියලා දෙනවා. හැබැයි ඊළඟට දෙවෙනි ගාන ඉඳලා එකවර හදන්න ඈ. හරියට. මෙහෙම ලියන්න. පළමුවෙන්ම සුළු වරහන් සුළු කරන්න කියලා ලියන්න. පළමුවෙන්ම සුළු වරහන් සුළු කරන්න. ඊට උඩින් අරක ලියාගෙන තිබ්බත් කවන්නේ පස්වරක් දෙවරක් x ධන 6 ඍණ 1 සකල වරණ 45 කියන එක ලියාගන්න. නැත්නම් අය මෙතනනේ තියෙන්නේ. පළමුවෙන්ම සුළු වරහන සුළු කරන්න. ඒක මේ පියවර ටිකේ කරමු. සකල වරහන එහෙම උණු තියන්නේ මෙයා දෙකකින් ගුණ කරන්න. දෙවරක් x 2යි දෙවරක් 6 12යි ඍණ 1යි සකල වරහන එහෙම තිබ්බත් සමානයි 45යි. ඒකල මේ සුළු වරහන ඇතුලේ සුළු කරාට පස්සේ සකල වරහන සුළු කරනවා. 5 2x එහෙම තිබ්බා 12යි වලින් එකක් අඩු කරන්න. 11 සමානයි 45. එන්න මෙතන. දැන් කෙලින්ම මේ 5 අරන් ගිහලා 45 බෙදන්න පුළුවන් ඉපා එහෙම කරන්න. පියවර ගන්නට යන්න. පළමුවෙන්ම සුළු වරහන සුළු කරන්න ඔය විදිහට හරි ඊළඟ පියවරට යන්න ඊළඟට සංගල වරහන සුළු කරන්න. ඒකත් ලියමු. දැන් සංගල වරහනට මෙහායි 5 තියෙනවා මේ මුළු ප්‍රකාශනයේ 5න් වැඩි කරන්න. පස්වරක් දෙක 10යි. ධන පස්වරක් 11 55යි. සමානයි කීයද? 45. දැන් මෙයා අර කලින් ඔයවලු ගත්ත සමීකරණය විසඳන්න. ධන 55 එහා පැත්තට අරගෙන 10යි සමානයි 45න් අඩු වෙනවා 55. එතකොට 10යි සමානයි සංඛ්‍යා දෙකේ ලකුණු සමානයි විශාලකින් කුඩා එක අඩු කරලා 10යි විශාලකේ ලකුණ ඍණ 10. මේ බෙදීම මෙයා x සමානයි ගුණ කිරීමක් අර පැත්තට යනකොට ඍණ 10 බෙදන්න ධන 10යි. 10ට 10 1යි ධනයි ඍණ 1. උත්තරේ ඍණ. ඇත්තටම මෙන්න මේ ටික තමයි සඳර වරහන් සුළු වරහන් සුළු කරගෙන සමීකරණය විසඳන්න ඕන ඔය ටික යන්නේ. නමුත් මම අර පියවර ලියන්න දුන්න නිසා ටිකක් දිගට ආවා. දැන් 13 වෙනි ගාන හදන්න. 13 වෙනි ගාන. 13 වෙනි ගාන හදන්න. හැමෝම 13 වෙනි ගාන හදන්න. සර් ටියුට් එකේද? නෑ. පොතේ කරන්නේ. දැන් ඔයාලා ලියන පොතේම තමයි කරන්නේ ඈ ටියුට් එකේ නෙවෙයි. 13 වෙනි ගාන හදන්න. හැමෝම 13 වෙනි ගාන ලියන්න 3 සංගල වරහන් දෙවරක් x
ධන 3 ඍණ 1 සමානයි 21. ඔය පියවර කරගෙන යන්න මේවා ලියලිට ඕනේ නැහැ. පියවර ටික හරියට කරගෙන යන්න. පියවර ටික හරියට කරගෙන යන්න පල්ලෙහාට වාක්‍ය ලියලිලා යන්න ඕනේ නැහැ. දැන් ඒවත් බලාගෙන කරන්න. මතකයෙන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔව්. පළමුවෙන්ම සුළු වරහන ඉවත් කරමු. 3 අගල වරහන තිබ්බා මෙයා සුළු කරා. 2 x වලින් වැඩි කරොත් 2යි x. දෙවරක් 3 6යි. අඩු කරා 1 සමානයි 21. මෙයාව සුළු කරලා ඉන්න. 3 වරක් 2යි x ධන 6යි ඍණ 1යි කියන්නේ 6 එකක් අඩු කරා. ධන 5යි. සමානයි 21. සකල වරහන් ඉවත් කරා. 3 වරක් 2 6යි x ධන 3 වරක් 5 15යි. සමානයි කීයද 21. දැන් 15 එහා පැත්තටයි. ධන 15 මෙහාටයි. 6යි x සමානයි මෙහා 21යි ධන 15 මෙහාට ගියාම ඍණ 15. එහෙනම් 6යි x සමානයි 21කින් 15ක් අඩු කරලා. කීයද 21කින් 15ක් ගියාම කීයද 6යි නේද? එහෙනම් ಗುಣ කිරීම එහා පැත්තට යනකොට 6 බෙදන්න 6. 6ට 6 1. උත්තරය x සමානයි 1. හරි 14 හදන්න ඒකටලා හරි 14 හදන්න 14 ඔය විදිහට පියවර ටික කරගෙන යන්න. හරි 14 හදන්න 14 දෙක වරහණක් දෙක ඍණ 3 වරක් x ඍණ 1 සකල වරහන් 22. පළමුවෙන්ම සුළු වරහන් සුළු කරා. දෙක සකල වරහන් 2 ඍණ 3යි x ඍණයි ධන 1 වර 3 3.
සමානයි 22. එහෙනම් 2 වරහණක් මෙතන ධන 2යි මේ 3යි එකතු කරපුවාම 5යි. ඍණ 3යි x. සමානයි 22. අන්න දැන් සකල වරහණ ඉවත්. පස්වරක් 2 10යි ධනයි ඍණයි ඍණ දෙවරක් 3 6යි x. සමානයි 22. දැන් 6යි x අරකට කරගෙන ඉන්නවා 22 මෙහෙට ගෙලියු. 10 ඍණ 22 සමානයි 6යි. මම කිව්වා මේ ඍණ මෙයා ඍණ. මෙයා ඍණ ලකුණක් තියෙනකොට මේක එහා පැත්තට අරන් යන්න ධන වෙනවා 22 මෙහාට. 10න් 22ක් ගියාම කීයද? ඍණ 12යි. 6යි x. එහෙමනම් x කියන්නේ ಗುಣ කිරීමක් මේ පැත්තට එනකොට බෙදෙනවා 6යි. 6 වරක් 1යි 6 වරක් 2යි. ඍණ 2. x සමානයි ඍණ 2. හරි 14 මුන්න හදන්න 15 හදන්න ඒක හදපුවායි. හරි 15 හදන්න. හතර ධන 2 සකල වරහණ. ඔන්න පොඩක් වෙනස් කරනවා. 3 වරහණක් x ඍණ 1 ඍණ 2 දැන් සකල වරහණ 14. සුළු කරන්න බලන්න. දැන් එතනදී සුළු වරහණ ඉස්සෙල්ලා. එතකොට මේ හතර මෙහෙම තියෙන්න ඕනේ. ධන 2 වරහන් දැන් මෙයයි ගන්න. 3 වරක් x 3යි x. ධනයි ඍණයි ඍණ 3. ඍණ 2 සකල වරහන් වෙන්නේ. 14. මෙයාව සුළු කරන්න. හතර මෙහෙමම තිබ්බා. 2 සකල වරහන් 3යි x එහෙමම තියෙනවා. ඍණ 3යි ඍණ 2යි. ඍණ 5යි. ලකුණු සමාන නම් එකතු කරා සමාන ලකුණු 14. දැන් හතර මෙහෙමම තිබ්බා. දෙකින් මෙයා ගුණ කරා. දෙවරක් 3 6යි. දෙවරක් 5 ඍණ 10යි. සමානයි 17යි. ආයෙනම් මෙයා 6යි x මෙතන ලියමු.
4 ඍණ 10 කියන්නේ ඍණ 6යි. ලකුණු අසමානයි 10න් 4ක් අඩු කරලා 6යි විශාලකේ ලකුණු තිබ්බා. 14යි. මේ ඍණ 6 සමාන ලකුණෙන් එහාට අරයි. 6යි සමානයි 14ට එකතු කරන්නේ 6යි. එහෙනම් 6යි කියන්නේ 14යි 6යි 20යි. 6න් වැඩි කරා කියන්නේ මේ පැත්තට යනකොට 20 6න් වෙයි. විස්සට 6ව 3යි. ඔව්. ඉතින් මේ වගේ 20ට 6ව 3යි ඉතින් 2යි නේද? ඔන්න මේක මෙහෙමත් කරන්න පුළුවන් මේ. මෙයා දෙවරක් 3යි දෙවරක් 10යි කැපේ. එහෙනම් x සමානයි 10 බෙදීම 3යි. අන්න ඒක 10ට 3ේව 3යි ඉතිරි 1යි. x වලගේ 3යි 3න් 1යි කියලා ගන්න. අර විදිහට ගත්තොත් ඒකක් මම කියලා දෙන්නම්කෝ. 20 බෙදීම 3 කියලා ගත්තොත් මෙන්න බලන්න 20ට 3ේම 6යි 20ට 3ේම 6ව 20ට 6ව 3යි 20ට 6ව 3යි ඉතිරි 6න් 2යි. ඒතකොට මෙතන කැපෙනවා මේ දෙවරක් 2යි දෙවරක් 3යි කපන්න පුළුවන්. ඒතකොට 3යි 3න් 1යි. ඒත් එනවා ඒත් ඒකම එනවා. වෙනසක් නැහැ. හරි සර් 16ක් හදන්න. දාසේ හදන්න. දාසය දෙවරක් 3 සගල වරණක් 2යි ඍණ 3 ඍණ 3යි ඍණ 2 සගල වරහන් වැවුවා සමානයි 4යි. සුළු කරන්න. ඉස්සෙල්ලාම සුළු වරහන සුළු කරන්න. දෙවරක් ඔන්න තුන් වරක් 2 6යි. තුන් වරක් 3 9යි. මෙයා එහෙමම තියනවා ඒක කිව්වා. සගල වරහන දැම්මද? දැන් මේ සගල වරහන ඇතුළේ සුළු. දෙවරක් 6යි වලින් 3යි කියහම 3යි. ඍණ 9 ඍණ 2යි කියන්නේ ඍණ 11යි. සමානයි 4යි. දැන් සගල වරහන් දෙවරක් 3 6යි ඍණ 22. සමානයි කීයද? 4යි. ඍණ 22 මේ පැත්තට අරයි. 6යි සමානයි 4යි. මෙයා මෙහෙට ගියාම ධන 22යි. එහෙනම් 6යි කියන්නේ 4යි 22යි 26යි. ඒ කියන්නේ 26 බෙදන්න 6. 26 බෙදන්න 6. භාගය වෙනවා. 36ට 6ව 4යි. 4යි ඉතිරි කීයද? 2යි. 2යි.
4යි 6න් 2යි මෙහා ආයෙත් දෙවරක් 1යි දෙවරක් 3යි සුළු කරනවා. ඒ සමානයි 4යි 3න් 1යි. ඒ සමානයි 4යි 3න් 1යි කියලා ලියන්න. සමහර ළමයි ඉගෙන ගන්නකොට භාග ඒවා ඉදීම අමාරුයි කියලා භාග ඉන්නේ නැතුව දෙන ගණන් විතරක් හදනවා. ඒවුවම හිතුවට බෑ විභාගෙට මෙහෙම දෙන්න පුළුවන්. ඒකයි මම මේ පුරුදු කරේ ගණන් කීපයක් මේ. ඒකට හරිනේ. හරි. හරි එහෙනම් අපි ඊළඟ දවසේ ඊටු ටික මේ පාඩම ඉවර කරලා ඊළඟ වැදගත් පාඩමක් ඊළඟට ත්‍රිකෝණවල කෝණ කියන එක. හොඳ පාඩමක් එකක්. මොකද ජ්‍යාමිතිය පාඩම් 9 10 11 දී හැම ඉතාම වැදගත් වෙනවා විභාගෙට ලකුණු 25කට වැඩි තියෙනවා. පොළොව විභාග. ඒ නිසා මේ සුළු කිරීම පොඩි දේවල් තියෙන. පොඩි තියරි කොටස් වලින් අපි ඒ ගැටලුව හදන්නේ කොහොමද කියලා තමයි බලන්න තියෙන්නේ. තව සමීකරණ ගණන් කීපයක් තියෙනවා අපි 45ක් තියෙනවානේ. ඒක තව 20ක් විතර තියෙනවා. 19ක් විතර තියෙනවා. අපි හදන්න ඒක ඊළඟ දවසේ ඉවර කරලා සමීකරණ පාඩම ඉවර. හරිද? හරි. එහෙනම් ආයිකෝ. Thank you, sir. Thank you, sir. අයබෝවන්, sir. Thank you, sir. Ayubowan, sir. Thank you, sir. Bye, sir. Thank you, sir.